හොඳයි. අද අපි පාඩමේ අනුමාත්‍රිකාව විදිහට ලියා ගන්න මාත්‍රිකාව මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා Central Processing Unit. අපි කෙටි හැඳින්වීමක් කරනවා CPU කියලා. බලමු මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ මොකද්ද? මේකට අපි සාමාන්‍යයෙන් කියනවා ඔයගොල්ලෝ අහලා ඇති මේ පරිගණකයේ මොළය විදියට අපි මේක සැලකනවා. ඒ කියන්නේ පරිගණකයට මොනවා හරි අපි දෙයක් ඇතුල් කරාම පරිගණකයෙන් ඒක සකස් කරලා දෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකයක් හරහා. يعني සැකසීම සිදු කරන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. අපි කෙටියෙන් බලමු මධ්‍ය සැකසුම් ඒකකයක තියෙන ස්වරූපය කොහොමද කියලා. ඔයගොල්ලන්ට මේක විවිධ ස්වරූපයන් තියෙනවා. මෙන්න මේ වගේ තමයි මධ්‍ය සැකසුම් ඒකකයේ පරිගණකයේදී ඔයගොල්ලෝ දකින්න පුළුවන් වෙන්නේ. දැන් මේ තියෙන්නේ මධ්‍ය සැකසුම් ඒකකයක් පරිගණකයට සවිවන ස්ථානය මේ තියෙන්නේ. මේකට අපි කියනවා processor socket එකක් කියලා. ඒ වගේම මේ මධ්‍ය සැකසුම් ඒකකයේ මේ පිටිපස ස්වරූපය මේ තියෙන්නේ මේකේ දෙපැත්තම පේන විදිහට යට සහ උඩ පේන විදිහට තමයි මේ තියෙන්නේ. මේ වගේ පුංචි මේ එකක් මේක ඉතාම ප්‍රබල ක්‍රියාවලියක් සිදු කරන තැන. මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ. දැන් ලියන්න මේ මධ්‍ය සැකසුම් ඒකකයේ අනු ඒකකයේ අනු පරිගණකයේ සැකසීම් කටයුතු සිදු කරන හා පරිගණක උපාංග සඳහා අවශ්‍ය පාලන සංඥාවන් නිකුත් කරන උපාංගයයි. මෙය පරිගණකයේ මොළය ලෙස හඳුන්වයි. පරිගණකයේ මොළය ලෙස හඳුන්වයි. මේ ඡේදය ලියාගමු. මධ්‍ය සැකසුම් ඒකක නිෂ්පාදනය කිරීමට මධ්‍ය සැකසුම් ඒකක නිෂ්පාදනය කිරීමට යොදාගත් තාක්ෂණයන් අනුව යොදාගත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයන් කියලා ලියන්න. යොදාගත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයන් අනුව පරම්පරාවන් හතරකට බෙදා දැක්විය හැකිය. මධ්‍ය සැකසුම් ඒකක නිෂ්පාදනය කිරීමට යොදාගත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණයන් අනුව පරම්පරාවන් හතරකට බෙදා දැක්විය හැකිය. එනම්
එක පළමු පරම්පරාව මේකේ භාවිත කරන තාක්ෂණයට අපි කියන පුතේ රික්තක නල කියලා. රික්තක නල. අපි ඉංග්‍රීසියෙන් කියනවා එකට vacuum tubes. පළමු පරම්පරාවේ තියෙන රික්තක නල. ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් vacuum tube. දෙවෙනි එක දෙවන පරම්පරාව අපි කියනවා ඒකට transistors කියලා. transistors ඉංග්‍රීසියෙන් කියන්නේත් අපි transistor කියලාම තමයි. දෙවන පරම්පරාව transistors. තුන්වෙනි එක තෙවන පරම්පරාව අනුකලිත පරිපත. අපි ඉංග්‍රීසියෙන් කියනවා එකට integrated circuit. හතරවෙනි එක සිව්වන පරම්පරාව ශුද්ධ සකසන. අපි ඉංග්‍රීසියෙන් කියන එකට මයික්‍රෝචිප් කියලා. පළමු පරම්පරාව රික්තක නල vacuum tubes. දෙවන පරම්පරාව transistor. තෙවන පරම්පරාව අනුකලිත පරිපත. සිව්වන පරම්පරාව ශුද්ධ සකසන. ඔන්න ওই විදිහට අපිට මේක අවස්ථා හතරකට බෙදන්න පුළුවන්. එහෙනම් අපි පළමු පරම්පරාව ගැන කතා කරමු ඉස්සෙල්ලා. අනුමාතෘකාව පළමු පරම්පරාව. අපි අනුමාතෘකාවක් විදිහට ලියාගමු. අනුමාතෘකාවක් ලියා ගන්න පළමු පරම්පරාව කියන first generation එක. එතකොට මේ පළමු පරම්පරාවේ මම ඔයගොල්ලන්ට කිව්වා ඒකේ භාවිතා වුණේ රික්තක නල කියලා. අපි බලමු vacuum tubes කියන්නේ මොනවද කියලා. vacuum tube එකක් කියලා කියන්නේ මේ වගේ උපකරණයක්. මේක ටිකක් ලොකු උපකරණයක්. ඒතර මේ වගේ වහයි කරාම පරිගණකය ගොඩක් විශාල වුණා. ඒ විශාල වෙච්ච නිසා මේ පරිගණකය මේ ලොකු වුණා. ඒ කියන්නේ පරිගණකයේ ප්‍රමාණයත් ලොකු වුණා මේ උපකරණය ලොකු වෙන නිසා. ඒතර මේක එකක් තමයි මේක පුතේ වැඩියෙන් රත් වෙන්න පටන් ගත්තා. මේක ඇතුලේ ගොඩාක් හීට් එකක් ජෙනරේට් වුණා. නැත්නම් ලොකු තාප ප්‍රමාණයක් එකතු වුණා. එතකොට ඒක සිසිල් කරන්න ඕන වුණා. ඒ නිසා මේ පද්ධතියට දැන් මෙවැනි පරිගණක පද්ධතිය වලට වැඩි විදුලි බලයක්, ඒ කියන්නේ ලොකු විදුලි කරන්ට් එකක් වැය වුණා. විදුලි බලය වැඩියෙන් ගියා. මේක අනිත් කාර්යක්ෂමතාවය එහෙම අඩුයි. ඒ කියන්නේ විශාල වැඩ ප්‍රමාණයක් කෙටි වේලාවකින් කරගන්න බෑ. ඒකට ටිකක් වැඩි වේලාවක් යනවා. දැන් ඔයගොල්ලෝ පරිගණකේ නම් පටස් ගාලා වැඩ ටික කරගන්න පුළුවන් ඉක්මන් කරලා. නමුත් මේ වෙනකොට මේ පරිගණකවලදී එහෙම අපිට ඉක්මනින් කටයුතු කරගැනීමේ හැකියාව නැහැ. හරි හිමින් තමයි සිද්ධ වුනේ. එහෙනම් අපි ඒකේ විශේෂ ලක්ෂණ ටික ලියා ගන්නවා. හරි පළවෙනි පරම්පරාව. ඒක අපි කෙටියෙන් කරුණු වශයෙන් ලියුවා නම් ලේසි. එහෙනම් අපි පළවෙනි කරුණ විදිහට ලියන්න භාවිතා වූ තාක්ෂණය. භාවිතා වූ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය.
ඉලෙක්ට්‍රොනික තාක්ෂණය රික්තක නළවේ ඊළඟට කර්ම වශයෙන් ලියන්න මෙම රික්තක නළ ක්‍රියාත්මක වන විටදී විශාල තාප ප්‍රමාණයක් පිට කරන නිසා මෙම රික්තක නළ ක්‍රියාත්මක වන විටදී විශාල තාප ප්‍රමාණයක් පිට කරන නිසා සිසිලන පද්ධති අවශ්‍ය වේ. එබැවින් වැයවන විදුලි බල ප්‍රමාණය වැඩිය. ඊළඟ ලියන්න රික්තක නළ යෙදූ පරිගණකවල කාර්යක්ෂමතාවය අඩු නිසා සෙමින් ක්‍රියා කරයි. එතකොට ඒවා කාර්යක්ෂමතාවයෙන් අඩුයි. කාර්යක්ෂමතාවය මැනවීම මිලි සෙකන්ඩ් වලින් සිදු කෙරිනි. මිලි සෙකන්ඩ් කියන එක අපි මිලි තප්පර කියලා ලියමු. මිලි තප්පර වලින් සිදු කෙරිනි. කාර්යක්ෂමතාවය මැනීම මිලි තප්පර වලින් සිදු කෙරිනි. යන මෙම පරිගණක නිෂ්පාදනය සහ නඩත්තු කිරීමට විශාල මුදලක් වැය විය. ඒතකොට මේක සාමාන්‍ය මේ පරිගණකයක් මුලින්ම නිෂ්පාදනය කරන්නයි එකට ගිහපු මුදලයි
නඩත්තු ගන්න යන මුදලයි ටිකක් වැඩි. ඒ කියන්නේ ටිකක් වැඩිපුර සල්ලි වියදම් වෙනවා මෙවැනි පරිගණකයක් ඔයගොල්ලන්ට තියෙනවා. මෙන්න මේ රික්තක නලය තමයි එතකොට ඒකේ පාවිච්චි කරන උපකරණය උනේ. අපි ලියාගමු ඊළඟට මෙම පරිගණක මෙම වර්ගයේ පරිගණක සඳහා උදාහරණ වශයෙන් ENIAC EDVAC පැනේවා ගත හැකි වේ. ඔය තියෙන පළවෙනි පරම්පරාව ගැන තමයි අපි ඔය කතා කරේ. හරි? මේ පළවෙනි පරම්පරාව මම නැවතයි මතක් කරන්න. එකක් තමයි මේකේ භාවිත වන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය රික්තක නලය. මේ රික්තක නලය ක්‍රියාත්මක වෙනකොට වැඩි තාප ප්‍රමාණයක් පිට කරනවා. ඒ නිසා සිසිල් කරන්න ඕන වෙනවා. ඒක වුණාම විදුලි බල ප්‍රමාණය වැඩියෙන් යනවා. ඒ වගේම මේක කාර්යක්ෂමතාවය අඩුයි. ඒ වගේම නිෂ්පාදනය කරන්නයි නඩත්තු කරන්නයි වියදමත් වැඩි. උදාහරණ ගත්තොත් එහෙම ENIAC, EDVAC වගේ පරිගණක. දැන් දෙවෙනි එකට අපි යන්න ඕනේ දැන්. ඊට පස්සේ ලියා ගන්න දෙවෙනි පරම්පරාව. එතෙන් දෙවෙනි පරම්පරාව. දෙවෙනි පරම්පරාවේ පරිගණක. දෙවෙනි පරම්පරාවේ පරිගණක සාමාන්‍යයෙන් බැලුවොත් ට්‍රාන්සිස්ටරයක් තමයි භාවිතා වෙන්නේ. ඒක වගේම විදුලි පරිභෝජනය ගත්තොත් එහෙම පළවෙනි පරම්පරාවට වඩා අඩුයි. පරිගණකයේ ප්‍රමාණය ගත්තොත් ඒකත් පළවෙනි පරම්පරාවට වඩා අඩුයි. ඒතකොට ක්‍රියාත්මක වේගය ගත්තොත් එහෙම මනින්නේ මයික්‍රෝ සෙකන්ඩ් වලින් නැත්නම් මයික්‍රෝ තප්පර වලින්. පිරිවැය ගත්තොත් ඒක ඒ විදිහටම පිරිවැයක් අපිට දරන්න වෙනවා. මොකද හේතුව ඒකත් නිෂ්පාදනය කිරීම සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒතකොට අපිට මේකෙත් අර විදුලි පරිභෝජනය ඊළඟට පරිගණකයේ ප්‍රමාණය ගත්තොත් ඒවා ගැන සලකා බැලුවම පළවෙනි පරම්පරාවට වඩා අඩු වෙන බව පැහැදිලි වෙනවා. අපි දැන් පොඩ්ඩක් ලියා ගමු මේක. ලියන්න මෙහෙම දෙවෙනි පරම්පරාව අනුමාත්‍රිකාව ලියුවා දෙවෙනි පරම්පරාව මේක අයත් වන කාල සීමාව ලියා ගන්න. අයත් වන කාල සීමාව මේක අයිති වෙන්නේ 64 ඉඳන් 71 වෙනකම්. දැන් 56 ඉඳන් 63 වෙනකම්. 1956 සිට 1963 දක්වා 63 දක්වා කාලයට තමයි මේක අයත් වෙන්නේ. ඊළඟට මේ විදුලි පරිභෝජනය කියලා ලියන්න. ඊළඟ විදුලි පරිභෝජනය අපි ගත්තොත් පළමු පරම්පරාවට සාපේක්ෂව අඩු වෙයි.
සාපේක්ෂව අඩුය. විදුලි පරිභෝජනය පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ඊළඟට ප්‍රමාණය ගත්තොත් ඒකත් ලියන්න පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුය. ඒකත් පළමු පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ඊළඟ වේගය පරිගණකයේ වේගය ඒක වැඩි වෙනවා. ඒක ලියන්න ඕනේ මෙහෙම පළමු පරම්පරාවට සාපේක්ෂව වැඩිය. වැඩි වෙනවා වේගය. වේගය මැනීම සඳහා මයික්‍රෝ තප්පර යොදා ගැනීම. මයික්‍රෝ තප්පර යොදා ගැනීම. ඊට පස්සේ අපිට ලියන්න ඕනේ පිරිවැය. ඒ කියන්නේ විහිපු මුදල ගත්තොත් එහෙම නිෂ්පාදන පිරිවැය හා නඩත්තු කිරීම පිරිවැය වැඩි. ඒ දෙකම ඒ පරම්පරා දෙකේදීම සමාන වෙනවා. උදාහරණ ගමු. අපි උදාහරණ කීපයක් ලියා ගමු. IBM 7030 CDC 164 ඔය වගේ පරිගණක තමයි අපිට මේකේ උදාහරණ විදිහට අපිට ලියන්න වෙන්නේ. right ඊළඟට තෙවෙනි පරම්පරාව. තෙවන පරම්පරාව. right එතකොට මේ තෙවන පරම්පරාව ගැන ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම තමයි ඔයගොල්ලන්ට ඒ ගැන විස්තර කරන්න වෙන්නේ. දැන් මේක භාවිතා කරන්නේ මේ අනුකලිත පරිපථ ඉන්ටර්ග්‍රේට් සර්කිට් කියලා කියන්නේ IC කියලා කියන්නේ අපි යන්නේ ඒව තමයි මේක භාවිතා කරන්නේ. එතකොට කාල සීමාව ගත්තොත් 64 ඉඳන් 71 විතර වගේ කාලයක් මේකට අයිති වෙනවා. ඒ වගේම මේකේ අපි ගත්තොත් එහෙම විදුලි පරිභෝජනය දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩු වෙනවා. ඒ වගේම මේකේ පරිගණකයේ ප්‍රමාණය ගත්තොත් ඒක දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩු වෙනවා. මේකේ නැනෝ තප්පර වලින් තමයි මේ වේගය මනින්නේ. වේගය මනින්න නැනෝ තප්පර භාවිතා කරනවා. වියදම ගත්තොත් එහෙම නිෂ්පාදන වියදම හා ඒක අඩු වෙනවා. උදාහරණ තමයි ඉතින් අපිට තියෙන IBM 360 CDC 6600. දැන් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේවා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම CDC 6600 මේ තියෙන CDC 6600 කම්පියුටර් එක. මෙන්න මේ සයිස් කම්පියුටර් එකක් තමයි CDC 6600 කියලා කියන්නේ. එතකොට අර මුලින්ම තිබුණු ENIAC එක ගත්තොත් එහෙම අර මුල්ම කාලයේ තිබුණු ENIAC ගත්තොත් එහෙම
ඒක ඊට වඩා ලොකු කම්පියුටර් එකක්. ඒ කියන්නේ මුළු කාමරයක් පුරාවටම මේ කම්පියුටර් එක ගොඩාක් ලොකු කම්පියුටරයක් වෙනවා. ඒතර එන්න පරිගණකයේ කුඩා වෙච්ච බව තමයි ඔයගොල්ලෝ එකෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් ඒකේ අපි මුලින්ම ලියාගමු තෙවන පරම්පරාව ලියන්න අයත් වන කාල සීමාව අයත් වන කාල සීමාව 1964 ඉඳගෙන 1971 දක්වා ඊට පස්සේ විදුලි පරිභෝජනය ගත්තොත් දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. අඩුවේ. ඒක දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. විදුලි පරිභෝජනය. ඊට පස්සේ ප්‍රමාණය ගත්තොත් ඒකත් දෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුවේ. වේගය අපි ගත්තොත් එහෙම අපිට කියන්න වෙන්නේ දෙවන පරම්පරාවට සාපේක්ෂව වැඩි කියන එක. වේගය වැඩි වෙනවා. වේගය මැනීමට නැනෝ තප්පර භාවිතා විය. වේගය මැනීමට නැනෝ තප්පර භාවිතා විය. ඊට පස්සේ පිරිවැය කියන එක ගත්තොත් එහෙම මුදල කොච්චර මුදලක් ගියාද කියන එක අපි ලියමු දෙවන පරම්පරාවට සාපේක්ෂව නිෂ්පාදනය සහ නඩත්තුව සඳහා වැයවන මුදල අඩුය. දෙන පරම්පරාවට සාපේක්ෂව නිෂ්පාදනය සහ නඩත්තුව සඳහා යන මුදල අඩුය. ඊට පස්සේ උදාහරණ ගත්තොත් IBM 360 කියන්නේ එක වර්ගයේ පරිගණකයක්. තව ගත්තොත් CDC 6600 IBM 360 අනිත් එක CDC 6600. එතන තව එකක් ලියා ගන්න අපිට උඩින් කියන අමතක වුණා නිසා දැන් මෙතන ලියුවට කමක් නැහැ. ඒක ලියා ගන්න භාවිතා වූ තාක්ෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කියලා ලියන්න. තාක්ෂණය අනුකලිත පරිපථ වේ. අනුකලිත පරිපථය ඊළඟ සිව්වන පරම්පරාව
සිවණ පරම්පරාව. ඊට හතරවෙනි පරම්පරාව ගත්තොත් එහෙම මේක අයිති වෙන්නේ 1971 න් ඉහළට. මේක අයිති වෙන්නේ 1971 ඉඳන් ඉස්සරහට තමයි හතරවෙනි පරම්පරාව අයිති වෙන්නේ. භාවිතා කරන තාක්ෂණය වෙන්නේ ශුද්‍ර පරිපථයක් නැත්නම් මයික්‍රෝචිප් එකක් කියන එක. එතකොට විදුලි පරිභෝජනයේ තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ප්‍රමාණය ගත්තොත් තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩු වෙනවා. ඒතර මේකෙදී අපිට මේ වේගය ඊටාම වැඩි. වේගය මනින්නේ පිකෝ තප්පර වලින්. පිකෝ තප්පර වලින් තමයි මනින්නේ. එතකොට මේ පිරිවැය ගත්තොත් ඒක ඊටාම අඩු වෙනවා. මේ නූතනයේ භාවිතාවණිව තමයි උදාහරණ විදිහට අපිට ගන්න තියෙන්නේ. දැන් අපි ලියා ගනිමු. සිවණ පරම්පරාව ලියන්න අයත් වන කාල සීමාව අයත් වන කාල සීමාව 1971 සිට ඉදිරියට සිට 1971 සිට අයත් වන කාල සීමාව 1971 සිට විදුලි පරිභෝජනය තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. ඊට පස්සේ ප්‍රමාණය ඒකත් අපි ලියන්න ඕනේ තෙවන පරම්පරාවට සාපේක්ෂව තෙවන පරම්පරාවට සාපේක්ෂව අඩුයි. වේගය ගත්තොත් එහෙම අපි ලියන්න ඕනේ තෙවන පරම්පරාවට සාපේක්ෂව වැඩිය වේගය මැනීම සඳහා පිකෝ තප්පර භාවිතා විය. ඊට පස්සේ පිරිවැය ගමු. පිරිවැය තෙවන පරම්පරාවට සාපේක්ෂව පිරිවැය අඩුය. තෙවන පරම්පරාවට සාපේක්ෂව පිරිවැය අඩුය. උදාහරණ කීපයක් ලියා ගන්න. උදාහරණ ලියන්න මෙහෙම. උදාහරණ නූතනයේ භාවිතා කරන පරිගණක කියලා ලියන්න. නූතනයේ භාවිතා වන පරිගණක. භාවිතා වූ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ශුද්ධ පරිපථ අපි ඒකට කියනවා මයික්‍රෝ ප්‍රොසෙසර් කියලා කියනවා. මයික්‍රෝ ප්‍රොසෙසර් ශුද්ධ පරිපථ.
ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ ප්‍රොසෙසර් එකේ පරම්පරාවල් ටික හඳුනා ගැනීමට හැකියාව තියෙනවා. හොඳයි දරුවනේ අපි දැන් මෙතෙක් කලා ඉගෙන ගත්තා පරිගණකයක ප්‍රොසෙසර් එකේ තියෙන පරිණාමය කොහොමද? ඒකේ අදාළ විශේෂ ලක්ෂණයන් මොනවද කියලා. ඉතින් අපි බලමු දැන් මෙතෙක් කලා අපි ඉගෙන ගත්තා පරිගණකයේ තියෙන විශේෂ ප්‍රොසෙසර් එකේ තියෙන විශේෂ ලක්ෂණ මොනවද? ඒ ප්‍රොසෙසර් වර්ග මොනවද? ඒවා ක්‍රියාත්මක වුණේ මොන විදිහටද? ආයතන කාල පරිච්ඡේද මොනවද කියන එක අපි පැහැදිලිව ඉගෙන ගත්තා. දැන් අපි බලමු අර අපි වේගය ගැන කතා කරානේ ප්‍රොසෙසර් එකේ වේගය ගැන. එතකොට ප්‍රොසෙසර් එක වේගය කියන එක ගත්තොත් එහෙම. ඒ කියන්නේ ප්‍රොසෙසර් එකේ වේගය තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒතර වේගය මනින මිනුම් ක්‍රම අතර අපි තප්පර කියන මිනුම්, ඒ කියන්නේ කොච්චර වේගයක් තියෙනවද කියලා තප්පරයකට ක්‍රියාත්මක වන උපදේශ ප්‍රමාණය අනුව අපි ඒක මනිනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන්. මිලි තප්පර එකක් සමාන වෙනවා 0.0.01 තප්පර. ඒ කියන්නේ මිලි තප්පර එකක් කියන්නේ තප්පර මෙන්න මෙච්චර ප්‍රමාණයක් 0.0.01. ඔක පැහැදිලිව ලියා ගන්න. ඊළඟට අපි මයික්‍රෝ තප්පර එකක් සමාන වෙනවා 0.0.0.01 තප්පර. ඊළඟට නැනෝ තප්පර එකක් සමාන වෙනවා 0.0.0.0.0.0.0.1 තප්පර වලට. ඊළඟට පිකෝ තප්පර එකක් සමාන වෙනවා 0.0.0.0.0.1 තප්පර. ඔන්න ඔය විදිහට තමයි අපේ පරිගණකයේ වේගය මැනීමේදී තප්පර කොහොමද අපි ගණනය කරන්න කියන එක හඳුනගන්නේ. මම තා චුට්ටක් මේකේ අකුරු පොඩ්ඩක් කරලා දෙන්න. ඒකට ඔකට පොඩ්ඩක් පහසු වේවි හඳුනගන්න. හරි ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඊළඟට අපි කතා කරා මේ පරිගණකයේ වේගය ගැන. ඇත්තටම කියනවා නම් පරිගණකයේ වේගය කියලා පැහැදිලි කරන්නේ ඒකේ ක්ලොක් ස්පීඩ් එක නැත්තම් ස්පන්දන වේගය. එහෙනම් මෙන්න මෙහෙම අපි පොඩි අනුමාත්‍රකාවක් ලියා ගන්න මධ්‍ය සැකසුම් එකකේ ඒකකයේ වේගය අපි කියනවා ස්පීඩ්. මධ්‍ය සැකසුම් එකකේ වේගය. දැන් මේකට අපි කියනවා ක්ලොක් ස්පීඩ් එක කියලා. එහෙනම් ලියන්න මධ්‍ය සැකසුම් එකකේ වේගය clock speed
ස්පන්දන වේගය ලෙස හඳුන්වයි. එනම් තත්පරයකදී ක්‍රියාත්මක වෙන යාන්ත්‍රික උපදෙස් ප්‍රමාණය ස්පන්දන වේගය මනිනු ලබන මූලික මිනුම hertz වශයෙන් හඳුන්වයි. වර්තමානයේදී මෙම වේගය විවිධ මිනුම් ඒකක මගින් මනිනු ලැබේ. වර්තමානයේදී මෙම වේගය විවිධ මිනුම් ඒකක වලින් මනිනු ලැබේ. ඊට අටපේලියෙන් ලියා ගන්න. අපි බලමු කිලෝ හර්ට්ස් එකක් සමාන වෙනවා. අපි කියනවා ඒකට ඉංග්‍රීසියෙන් K is a kilohertz සමාන වෙනවා 1000 hertz. කිලෝහර්ට්ස් එකක් සමාන වෙන්නේ හර්ට්ස් 1000කට. මෙගාහර්ට්ස් එකක් සමාන වෙනවා 1.5 හර්ට්ස් වලට 1.5ක්. ඊට පස්සේ ගිගාහර්ට්ස් එකක් සමාන වෙනවා 1.9 hertz.
මේ අනුව වර්තමාන පරිගණකයක මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය ගිගාහර්ට්ස් 2.8ක් විතර වෙනවා. ඉන් අදහස් වන්නේ තත්පරයකට යාන්ත්‍රික උපදෙස් බිලියනයක් පමණ සිදු කළ හැකි බවයි. මෙය ප්‍රොසෙසර් එකේ කෝ ප්‍රමාණය, ඒ කියන්නේ තට්ටු ප්‍රමාණය ප්‍රොසෙසර් එකේ තට්ටු ප්‍රමාණය නැත්නම් කෝ ප්‍රමාණය අනුව තවත් වැඩි වේ. ඒ කියන්නේ දැන් නූතන කාලයේ තියෙන පරිගණකයක් ගත්තොත් දල වශයෙන් එකේ වේගයන් 2.8 GHz ඊළඟට 1.4 GHz ඒ වගේ වෙනවා. ඉතින් එතකොට ඒ වගේ ප්‍රොසෙසර් එකක් තියෙන පරිගණකයකට පුළුවන් වෙනවා එක තප්පරයකට යාන්ත්‍රික උපදෙස් බිලියනයකට වැඩි ප්‍රමාණයක් කරන්න. එතකොට මේක දිහා බැලුවම මේක ඊටාම විශාල වේගයක්. එතකොට මේක තවත් වැඩි වෙනවා ප්‍රොසෙසර් එකේ තියෙන කෝ ප්‍රමාණය අනුව. එහෙනම් දැන් අද අපි ඉගෙන ගත්ත මේ ප්‍රොසෙසර් එක ගැන ඔබට තවදුරටත් කරුණු අධ්‍යයනය කරන්න ගොඩක් තැන් තියෙනවා. ඔබට පුළුවන් මම ඔබට පොඩි උදව්වක් කරන්න ටිකක් ඔයගොල්ලොන්ට මේ තොරතුරු හොයාගෙන යන්න පොඩි ආසාවක් තිබෙනවා නම් මෙන්න මේ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. අපි බලමු කොහොමද ප්‍රොසෙසර් එකක් හදන්නේ කියලා. ඒ ගැන ඔයගොල්ලොන්ට තොරතුරු ලබා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් නැත්නම් URL එකක් මම දෙන්නම්. ඔයගොල්ලෝ කැමති නම් ඒක මේ බලලා මේ ඒකේ තියෙන මේ ડોකියුමන්ටේෂන් නැත්නම් ඒකේ තියෙන වීඩියෝ එක පොඩ්ඩක් නරඹලා එතනින් ඔයගොල්ලෝ දැනුමක් ගන්න කොහොමද ප්‍රොසෙසර් එකක් නිර්මාණය වෙන්නේ කියලා. මෙන්න මේ වීඩියෝ එක තමයි අපිට බලන්න තියෙන වීඩියෝ එක. ඒක ගැන ලොකු විස්තරයක් ඔයගොල්ලන්ට තියෙනවා. ඔයගොල්ලෝ ඒක බලන්න ඔයගොල්ලෝගේ දැනුම වැඩි කර ගැනීම සඳහා. මම මෙන්න මේක පල්ලෙහාන් ඒ URL එක දානවා. ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන් ඔයගොල්ලෝගේ දැනුම වැඩි කර ගැනීම සඳහා.